හොඳයි දරුවනේ. අපි 24 වෙනි පාඩම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා අවසන් කරලා ඒ කියන්නේ අන්තර්ජාල භාවිතය පාඩම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා අවසන් කරලා එහි පසුවිපරම් ප්‍රශ්න නැත්නම් අපි රිවිෂන් පුනරීක්ෂණ ප්‍රශ්න සාකච්ඡා කරන්නයි මේ මොහොතේ ආරම්භ වෙන්නේ. එහෙනම් අපි කලින් පාඩම් වල වගේ මෙහිදීත් ප්‍රශ්න වට කිහිපයක් සාකච්ඡා කරනවා. මේ ප්‍රශ්න තුලින් ඔබට මේ පාඩම තුල ඉගෙනගත් සිද්ධාන්තමය කරුණු ටික වඩා හොඳින් ඔබට ඒතු ගැන්වෙනවා. ඔබට එහි දැනුම එක් රැස් වෙලා තියෙනවද කියලා හොඳින් මැනගන්න පුළුවන් දුවේ පුතේ. එහෙනම් අපි වැඩේ පටන් ගමු. මෙන්න පළවෙනි ප්‍රශ්නය පුතේ. අන්තර්ජාලය පිළිබඳ අසත්‍ය වන්නේ පහත කවරක්ද? අපි බලමු. මෙතන අහන්නේ පුතේ අසත්‍ය වන්නේ කුමන ප්‍රකාශයද කියලා. හරි, අසත්‍ය වෙන ප්‍රකාශය. එය කිසිවෙකුට අයත් නොවේ. අන්තර්ජාලය කාට හරි අයත්ද? මොකක් හරි ආයතනයකට, එහෙම නැත්නම් සංවිධානයකට, පුද්ගලයෙකුට? නෑනේ. හරි, එය කිසිවෙකුට අයත් නොවේ. එහෙනම් මේ ප්‍රකාශය සත්‍යයි. ඒ නිසා අපට මේක පිළිතුරක් වශයෙන් ගන්න බෑ. බිල් ගේට්ස්ට අයත් වේ. බිල් ගේට්ස් කියන්නේ කවුද? ඔබ දන්නවා බිල් ගේට්ස් කියන්නේ මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘවරයා, එහි හිමිකරුවා. ඔහුට අන්තර්ජාලය අයත්ද? නෑ. උඩ ප්‍රකාශයෙන්ම කියවෙනෝනේ අන්තර්ජාලය කිසිවෙකුට අයත් නොවේ. මේ ප්‍රකාශය සත්‍යයි නම් මේක සත්‍ය වෙන්න බෑ. එහෙනම් බිල් ගේට්ස්ට අයත් වේ කියන ප්‍රකාශය අසත්‍යයි. අපෙන් අහන්නේ අසත්‍ය ප්‍රකාශය. මෙන්න දුවේ පුතේ පිළිතුර. අපි පිළිතුර හොයාගත්තා. අන්තර්ජාලය පිළිබඳ අසත්‍ය වන්නේ කවරක්ද? බිල් ගේට්ස්ට අයත් වේ කියන ප්‍රකාශය අසත්‍යයි. එහෙනම් පළවෙනි ප්‍රශ්නයට ඉතාම පහසු සරල ප්‍රශ්නයක්. ඔබට මේ පිළිතුර හොයාගන්න පුළුවන්. මම ඔබට කලින් පාඩම් වල ප්‍රශ්න සාකච්ඡා කරද්දී කිව්වා වගේම දුවේ පුතේ අපි මෙතෙන්දිත් මේ බහුවර්ණ ප්‍රශ්නවලදී වැදගත්ම දේ තමයි නිවැරදි පිළිතුර නිවැරදි වන්නේ කොහොමද කියලා අපට දැනුම තියෙන්න ඕන. ඒ වගේම වැරදි වර්ණයන් ටික කොහොමද වැරදි වෙන්නේ කියලා ඔබට දැනුම තියෙන්න ඕන. ඇත්තම කිව්වොත් පුතේ නිවැරදි පිළිතුර නිවැරදි වෙන ආකාරය පැහැදිලි කරනවටත් වඩා හොඳ දැනුමක් තිබිය යුතුයි එකී විෂය කොටස ගැන. අනෙකුත් වර්ණයන් ටික කොහොමද වැරදි වෙන්නේ කියලා කියන්න පුළුවන් නම් අපි බලමු. ඒ නිසා අනෙකුත් වර්ණයන් තුනත් බලමු කොහොමද මේ ප්‍රශ්නයට අනුව වැරදි වෙන්නේ කියලා. එහි මධ්‍යගත පාලනයක් නැත. ඔව්, අන්තර්ජාලය මධ්‍යගත වින්දම් පාලනය කරන කිසිම කෙනෙක් නැහැ. අන්තර්ජාලයට සම්බන්ධ වන සියලුම ආයතන, සියලුම සංවිධාන, සියලුම පුද්ගලයෝ ඒ කොටස්කරුවෝ පමණයි. කිසිවෙක් මධ්‍යගතව මෙය මෙහෙයවන්න කෙනෙක් නැහැ. පාසලක්, ආයතනයක්, රටක් මෙහෙවන යම්කිසි පරිපාලකවරයෙක් හෝ කණ්ඩායමක් ඉන්නවා වගේ අන්තර්ජාලය මෙහෙවන්න එහෙම කිසිම කෙනෙක් හෝ කණ්ඩායමක් නැහැ. මෙය සත්‍ය ප්‍රකාශයක්. ඒ නිසා පිළිතුරට අදාළව මේක අපි අසත්‍යයි කියලා ගන්නවා. එය පරිගණක ජාලවල ජාලයකි. මේ ගැන මොකද කියන්නේ? ඔව්, අපි මුලින්ම ඉගෙන ගත්තා නේද? පරිගණක ජාලයක් කියන්නේ පරිගණක දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එකිනෙක හා සම්බන්ධ වූ තත්ත්වයක්. ඒක පරිගණක ජාලයක්. එවැනි පරිගණක ජාල එකතු වෙලා තමයි අන්තර්ජාල නිර්මාණය වෙලා තියෙන්නේ. හරි නේද? ලෝක පුරා තැන් වල තිබෙන විවිධ රටවල් වල තිබෙන කුඩා හෝ විශාල පරිගණක ජාල එකතුවක්. ඒවා එකිනෙක එකතු වෙලා තමයි මේ අන්තර්ජාලය නිර්මාණය වෙලා තියෙන්නේ. පරිගණක ජාල විතරක් නෙමෙයි දුවේ පුතේ, තනි පරිගණකත් අන්තර්ජාලයට එකතු වෙලා තියෙනවා. මේ සියල්ලගෙම එකතුව තමයි දුවේ පුතේ අන්තර්ජාලය කියලා කියන්නේ. ඒ නිසා එය පරිගණක ජාලවල ජාලයක් කියලා කිව්වොත් ඒ ප්‍රකාශය සත්‍යයි. ඒ නිසා මේ ප්‍රශ්නයට අනුව මෙය පිළිගන්න බැරි ප්‍රකාශයක්. මොකද අසත්‍ය නොවන නිසා. එයින් ලබාගත හැකි තොරතුරු අතිශයින් නිවැරදි හෝ විශ්වාසදායී නොවේ. මේ බලමු. මොකද්ද මේ කියන්නේ? එයින් ලබාගත හැකි තොරතුරු අතිශයින් නිවැරදි හෝ විශ්වාසදායී නොවේ. මේ මොකද්ද කියන්නේ? එයින් කියන්නේ පුතේ අන්තර්ජාලයෙන්. අන්තර්ජාලයෙන් ලබාගත හැකි තොරතුරු අතිශයින් නිවැරදි
හෝ විශ්වාසදායි නොවේද? පිළිගන්න පුළුවන්ද? අන්තර්ජාලයේ තියෙන තොරතුරු විශ්වාස නැද්ද? නිවැරදි නැද්ද? නෑ. අතිශයින්ම හැම විටම ඒව නිවැරදි නෑ. අසත්‍ය තොරතුරු, වැරදි තොරතුරු ඕනෑ තරම් අන්තර්ජාලය තුළ තියෙනවා. එහෙනම් අන්තර්ජාලයට ප්‍රවේශ වෙලා තොරතුරු ගවේෂණය කරද්දී අපි දැනගන්න ඕන සත්‍ය තොරතුරු එහි ප්‍රභවයන් වල සත්‍ය අසත්‍යතාවය තේරුම් අරගෙන සත්‍ය තොරතුරු ලබා දෙන්න පුළුවන් තැන් වෙබ් අඩවි නිවැරදිව හඳුනාගෙන තමයි අපි තොරතුරු ලබා ගන්න ඕන. ඒ අනුව මෙම ප්‍රකාශයේ සත්‍යයි. ඒ නිසා අපේ ප්‍රශ්නයට අදාළව පිළිතුරක් වශයෙන් බාර ගන්න බෑ. හොඳයි. අසත්‍ය ප්‍රකාශය අහන්නේ මෙන්න අසත්‍ය ප්‍රකාශය අංක 2 අපි හොයාගත්තා. පළවෙනි ප්‍රශ්නෙට පිළිතුරත් අපි හොයාගත්තා. ඒක තමයි මේ තමයි පිළිතුර. අපි යමු දුවේ පුතේ දෙවෙනි ප්‍රශ්නය දෙවෙනි බහුවර්ණ ප්‍රශ්නය සාකච්ඡා කරන්න. අන්තර්ජාලයට පිවිසීමේ සේවා සපයනු ලබන සමාගමක් හැඳින්වෙන්නේ කුමන නමකින්ද? අන්තර්ජාලයට අපි අන්තර්ජාලයට පිවිසෙනකොට එම පිවිසීමේ සේවාව අපිව අන්තර්ජාලයට සම්බන්ධ කර තැබීමේ සේවාව අන්තර්ජාලයට පිවිසීමේ සේවාව සපයනු ලබන සමාගම නේද? අන්තර්ජාල සේවා සපයන සමාගම බලමු. සර්වර් කියනවා සේවා යෝජක පරිගණක. සේවා යෝජක පරිගණක සහිත යම් සමාගමකට අන්තර්ජාල සේවා සපයන්න පුළුවන්. හැබැයි එහෙම වුණා කියලා සෑම සේවා යෝජක පරිගණකයක්ම ලෝකේ තියෙන අන්තර්ජාල සේවා සපයන්නේ නැහැ. වෙනත් සේවාවන් සපයනවා අන්තර්ජාලය තුල. හරි නේද? ඊට අමතරව සර්වර්ස් තියෙන පොතේ අන්තර්ජාලයෙන් බාහිරව LANs නැත්තම් local area networks වල සාමාන්‍ය පරිගණක ජාල ස්ථානීය පරිගණක ජාලවලත් සර්වර් කම්පියුටර් එකක් තියෙනවා. එහෙනම් හැම සර්වර් එකක්ම අන්තර්ජාල සේවා සපයන සමාගමක් හඳුන්වන නමක් වශයෙන් යොදා ගන්න බෑ. ඒ නිසා මේ වර්ණය වැරදි. මේ choice එක වැරදි. 2 client කියන වචනය අපට ICT ශබ්දකෝෂය කොහෙද හම්බ වෙන්නේ? එයත් පරිගණක ජාලයක් තුල සේවා ලබා ගන්නා පරිගණකයට කියනවා අපි client කියලා. එහෙම නැත්නම් අන්තර්ජාලය තුල සේවා ලබා ගන්නා පරිගණකයට අපි කියනවා client කියලා. මෙවැනි client පරිගණක සේවා ලබා ගන්නා පරිගණක මිසක් ඒවා අන්තර්ජාල සේවා සපයන සමාගම් හඳුන්වන නම් නෙමෙයි. එනිසා මෙම වර්ණයත් පිළිතුරක් වශයෙන් අපට බාර ගන්න බෑ. ඊට පස්සේ තියෙනවා WAN කියලා. මොකද්ද මේ WAN කියන්නේ? දිගු වචනයක කෙටි යෙදීමක්. Wide Area Network. Wide Area Network හරිනේද? පුළුල්ව විහිදුණු ජාලයක්. අපි ජාලවල විහිදීම වර්ග කරනවා. LAN Local Area Network, MAN Metropolitan Area Network, WAN Wide Area Network. LAN වලට කියනවා ස්ථානීය ප්‍රදේශ ජාල. MAN වලට කියනවා පුරවර ප්‍රදේශ ජාල. WAN වලට කියනවා පුළුල් ප්‍රදේශ ජාල. එහෙනම් පුළුල් ප්‍රදේශ ජාලයක් හඳුන්වන්න තමයි WAN යොදන්නේ. ඒ අන්තර්ජාල සේවා සපයන සමාගමක් හඳුන්වන්න යොදන්නේ නැහැ. එහෙනම් මෙයත් පිළිතුර වශයෙන් බාර ගන්න බෑ. 4 වෙනි වර්ණය. ISP. මොකක්ද ISP කියන්නේ පුතේ? අපි බලමු මේ වචන ටික කොහොමද එන්නේ කියලා. ඉන්ටර්නෙට් සර්විස් provider. ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්. සිංහලෙන් ගත්තොත් අන්තර්ජාල සේවා සැපයුම් කරු. අන්න අපේ ප්‍රශ්නත් එක්ක බලමු. අන්තර්ජාලයට පිවිසීම නැත්නම් පිවිස අපි මේ අන්තර්ජාලය රඳා පැවතීමේ සේවා සපයනු ලබන සමාගම. එහෙනම් ISP තමයි දුවේ පුතේ අන්තර්ජාල සේවා සපයන සමාගම ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් වෙන්නේ. මෙන්න දුවේ පුතේ පිළිගත හැකි පිළිතුර ප්‍රශ්නාංක 2 සඳහා ISP කෙනෙක්. හරි නේද? බලමු එහි 5 වෙනි එක. 5 වෙනි වර්ණයත් බලමු. ඔය වැරදි වෙන්නේ කොහොමද කියලා. com කියන එක අපට හම්බ වෙන පුතේ ඇත්තටම top level domain name එකක් විදිහට. .com
හරිද? .com කියලා ගත්තොත්. එය ඉහළ මට්ටමේ වසම් නාමයක්. ඒ මිසක් සේවා සපයනු ලබන අන්තර්ජාල සේවා සපයනු ලබන සමාගමක් හඳුන්වන නාමයක් නෙමෙයි. හරි නේද? එහෙනම් මෙයත් වැරදි පිළිතුරක්. හොඳයි දුවේ පුතේ. එහෙනම් ප්‍රශ්න දෙකක් අපි සාකච්ඡා කරා බහුවට ප්‍රශ්න දෙකක් 24 වෙනි පාඩමට අදාළව. අපි යමු 24 වෙනි පාඩමට අදාළව 3 වෙනි ප්‍රශ්නය සාකච්ඡා කරන්න. http://www.donets.lk යනු කුමක් සඳහා නිදසුනක්ද කියලා 3 වෙනි ප්‍රශ්නයෙන් අහනවා. හරිද? මේ මොකද්ද තියෙන්නේ? මේ කුමක් සඳහා නිදසුනක්ද කියලායි අහන්නේ. බලමු එකින් එක. ඔබ දන්නවා මේ මොකද්ද කියලා බැලුම ඔබට අදහස දැන් තියරි සිද්ධාන්ත කොටස් වේගෙන් ඔලුවට එන්න ඕන. මේ මොකද්ද කියලා බලමු. සේවාදායකයක්. එතන සේවාදායකයා සර්වර් එකක්. සර්වර් කම්පියුටර් එකක්. මොකද්ද සර්වර් කම්පියුටර් එකක් කියලා කියන්නේ පුතේ? අන්තර්ජාලය තුල නැත්තම් ජාලයක් තුල එකී ජාලයට සේවා සපයන පරිගණකය. ජාලයක් තුල එකී ජාලයට සේවා සපයන පරිගණකය. අන්තර්ජාලය තුල සේවා සපයන පරිගණක. ඒව තමයි සේවා යෝජක නැත්තම් සේවාදායක පරිගණක කියන්නේ. ඒ නිසා මේක මෙන්න මේ කියන www.donets.lk කියන එකට නිදසුනක්. මේ නිදසුනක් ලෙස ගන්න බෑ. හරිද? සේවාදායක පරිගණකයකට නිදසුනක් වශයෙන් මේක ගන්න බෑ. හරි නේද? රයිට්. එහෙනම් මේක වැරදි. මේ වර්ණය වැරදි. ඒකීය සම්පත් නිශ්චායකය මේකට කියනවා ඒකීය සම්පත් පිහිටුම කියලාත් කියනවා ඒකීය සම්පත් නිශ්චායකය කියලාත් කියනවා. යුනිෆෝම් රිසෝස් ලොකේටර්. හරි. බලමු මොකද්ද මේ? අන්තර්ජාලය තුල සම්පත් ගබඩා වෙලා තියෙන රඳවල තියෙන නැත්තම් විද්‍යුත් ලේඛන ගොන්නක් HTML ලේඛන ගොන්නක් ගබඩා වෙලා තියෙන නිශ්චිත තැනකට අපි කියනවා ඒකාකාර සම්පත් නිශ්චායකය නැත්තම් ඒකීය සම්පත් පිහිටුම කියලා. හරි නේද? දැන් ඒ අනුව කොහොමද මේ වගේ තැනක් හඳුන්වන්නේ? එහෙනම් පුතේ මේක අපිට මෙන්න පිළිතුර වශයෙන් හමු වෙනවා. මොකද්ද මේ? DoNets කියන්නේ Department of Examination Nets. එහෙනම් ශ්‍රී ලංකාවේ .lk කියන්නේ ශ්‍රී ලංකාවේ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි නාමය. එහෙනම් ශ්‍රී ලංකාවේ විභාග දෙපාර්තමේන්තුවට අයත් වෙබ් අඩවියේ තියෙන වෙබ් පිටුවල HTML ලේඛන ගොන්න ගබඩා වෙලා තියෙන නිශ්චිත තැන තමයි මේන් හඳුන්වන්නේ. එහෙනම් මේක URL එකක්. මෙන්න අපිට එහෙනම් පුතේ පිළිතුර හමු වෙනවා. හොඳයි. එහෙනම් අපි තුන්වෙනි ප්‍රශ්නටත් පිළිතුර හොයාගත්තා. අපි ඉතිරි වර්ණයන් තුන බලමු කොහොමද වැරදි වෙන්නේ කියලා දුවේ පුතේ. හරි. ආයතනයක විද්‍යුත් තැපැල් ලිපිනයක්. වැරදීනේ. ආයතනයක විද්‍යුත් තැපැල් ලිපිනයක් නෙමෙයි. විද්‍යුත් තැපැල් ලිපිනයක අපි අනිවාර්යයෙන්ම දකිනවා මෙන්න මේ ඇඩ් කියන ලාංඡනය. ඒ ඉස්සරහින් www කියලා වෙබ් සේවාවක් නෙමෙයි ඒක. විද්‍යුත් තැපැල් සේවා කියන වෙබ් සේවාවක් නෙවෙයි. නිසා මේ www කියන world wide web කියන වචනමාලාව අකුරුමාලාව තියෙන්නත් බෑ. හරි නේද? right. හොඳයි. එහෙනම් මේක වැරදි. 4. ජාලයක ප්‍රවේශකේතයක්. මොකක් හරි network එකක් තියෙනවා. ඒකට ප්‍රවේශ වෙන්න කෝඩ් එකක්, password එකක් ඔය වෙන මොකක් හරි කෝඩ් එකක් තියෙනවා. එහෙම කෝඩ් එකක් නෙමෙයි මේ තියෙන URL එකක්. මේක වැරදි. ප්‍රොක්සි සේවාවක්. ප්‍රොක්සි සේවාව ගැන මම ඔබට කියලා දුන්නා සිද්ධාන්ත පාඩම් වලදී. ප්‍රොක්සි එකදී මොකද කරන්නේ? අන්තර්ජාලයට අපි ප්‍රවේශ වෙද්දී අපි අන්තර්ජාලයට ප්‍රවේශ වෙලා යම් වෙබ් සේවාවක් ඉල්ලා සිටින වෙලාවක අපි වෙනුවට අපේ IP ලිපිනේ සංගවලා ප්‍රොක්සි එකේ IP ලිපිනෙන් ඒ සේවාව ඉල්ලලා අපට ලබා දීමෙන් අපට ආරක්ෂාවක් ලබා දෙනවා. එක උදාහරණයක් මම කිව්වා. ඒක සේවාවක් මම ඔබට කිව්වා. ඒ වගේම අපි නිතර ඉල්ලන රික්වෙස්ට් කරන වෙබ් අඩවි ගබඩා කරලා තියාගෙන අන්තර්ජාලයේ අදාළ සේවා යෝජක පරිගණකයක වෙත ගිහිල්ලා වැඩි වෙලාවක් ගත කරලා ඒක ලබා ගන්නවට වඩා ප්‍රොක්සිය අතරමැද තැනක ඉන්නේ. එයා අපට ඉක්මනින්ම අපි ඉල්ලන වෙබ් අඩවිය ලබා දෙනවා. ඒතර අන්තර්ජාලය අපි අතරමැදි වශයෙන් වැඩ කරනවා.
ඒතර එහෙම කෙනෙක් හඳුන්වන්න මෙවැනි නිදසුනක් මෙවැනි URL එකක් පාවිච්චි වෙන්නේ නැහැ. ඒ නිසා මේක වැරදි. එහෙනම් දුවේ පුතේ අපි තුන්වෙනි ප්‍රශ්නෙටත් පිළිතුර හොයාගත්තා. අංක 2 තමයි තුන්වෙනි ප්‍රශ්නෙට පිළිතුර. හතරවෙනි ප්‍රශ්නය. අන්තර්ජාලයට සම්බන්ධ පහත වගන්ති සලකා බලන්න. බලමු අපිට දීලා තියෙනවා පුතේ A B සහ C කියලා වගන්ති තුනක් දීලා තියෙනවා. ඒවා අන්තර්ජාලය හා සම්බන්ධ වගන්ති තමයි දීලා තියෙන්නේ. බලමු පළවෙනි A නැමැති වගන්තිය. අන්තර්ජාලයට සම්බන්ධ වීම සඳහා සෑම යන්ත්‍රයකටම IP නමින් හැඳින්වෙන අනන්‍ය ලිපිනයක් අවශ්‍ය වේ. ඔබ හිතන්නේ මොකද්ද දුවේ පුතේ? අන්තර්ජාලයට ඔබේ අපේ මොන හෝ උපාංගයක් ඕනම යන්ත්‍රයක් සම්බන්ධ කරනවා නම් ඒකට IP address කියලා අනන්‍ය ලිපිනයක් අවශ්‍යද? ඔව් අවශ්‍යයි නේ. එහෙනම් මේ වගන්තිය නිවැරදි වගන්තියක් වශයෙන් අපි ලකුණු කරගමු. මේ වගන්තිය හරි. මේ ප්‍රකාශය හරි. මොකද මෙතනින් අහන්නේ ප්‍රශ්නේ පහලින් පොඩ්ඩක් බලමු. ඉහත වගන්ති වලින් සත්‍ය වන්නේ කියලා අහන්නේ. එහෙනම් සත්‍ය ප්‍රකාශ දෙක තමයි හොයාගන්න ඕන. අන්තර්ජාලයට සම්බන්ධ වෙන සෑම උපාංගයකටම අනන්‍ය වූ IP ලිපිනයක් අවශ්‍යයි. අන්තර්ජාලය තුල එකී උපාංගය අනන්‍යව වෙන් කරලා හඳුනා ගන්න, අනෙක් අයගෙන් වෙන් කරලා හඳුනා ගන්න. හරි. ඒ සත්‍යයි. B www ඔබට මතකයි විශ්ව විසිරි වියමන World Wide Web කියලා අපි කියනවා. ටීම් බර්නර්ස්-ලී මහත්තයා හඳුන්වලා දීපු සංකල්පයක්. යන්න විද්‍යුත් ලේඛන එකතුවකින් සමන්විත වේ. www සේවාව තුළ විද්‍යුත් ලේඛන තියෙනවද? ඔව්. මේ සේවාව විද්‍යුත් ලේඛන එකතුවක් කියලා කියන්නත් පුළුවන්. විද්‍යුත් ලේඛන එකතුවක් ලෙස 100%ක් නෙවෙයි විද්‍යුත් ලේඛන එකතුවකින් සමන්විත වෙනවා. මේ එවැනි විද්‍යුත් ලේඛන එකතුවක් තියෙනවා. මොනවද? HTML කියන විද්‍යුත් ලේඛන එකතුව මෙහි තියෙනවා. හරිද? විද්‍යුත් ලේඛන එකතුවකින් සමන්විත වේ. ඒ තුල HTML කියන විද්‍යුත් ලේඛන එකතුව තියෙනවා. එහෙනම් මෙයත් සත්‍ය ප්‍රකාශයක්. හොඳයි. C අන්තර්ජාලය හරහා ප්‍රවේශ විය හැකි HTML ලේඛනයක් ගත්තොත් අන්න එයා වෙබ් පිටුවක් ලෙස හැඳින්වේලු. HTML ලේඛනයක් වෙබ් පිටුවක් ලෙස හඳුන්වන්න පුළුවන්ලු. අපි ඉන්ටර්නෙට් හරහා යනකොට අපට HTML ලේඛනයකට යනවා අන්න ඒකට වෙබ් පිටුවක් කියනවලු. ඔව්නේ. HTML ලේඛන එකතුවක් වෙබ් අඩවියක්. එහෙනම් වෙබ් පිටු ගණනාවක් එකතු කරලා වෙබ් අඩවියක් හැදෙන්නේ. එහෙනම් මේ ප්‍රකාශයත් හරි. දැන් අපේ ප්‍රශ්නයේ පිළිතුර අපි හොයාගෙන ඉවරයි නේ. ඉහත වගන්ති වලින් සත්‍ය වෙන්නේ ABC තුනම. එහෙනම් මේක වැරදි, මේක වැරදි, මේක වැරදි, මේක වැරදි. ඉහත ප්‍රකාශ තුනම සත්‍යයි. මේක තමයි නිවැරදි පිළිතුර. පස්වෙනි වර්ණය තමයි නිවැරදි පිළිතුර හතරවෙනි ප්‍රශ්නය සඳහා. හරි නේද පුතේ? අපි යමු පස්වෙනි ප්‍රශ්නය සාකච්ඡා කරන්න. පාසල් විද්‍යාගාරයක ඇති පරිගණක දෙකක් භාවිත කරමින් සිසුන් දෙදෙනෙකු එකම වෙබ් අඩවියකට ප්‍රවේශ වේ. බලමු පාසල් විද්‍යාගාරයක ඇති පරිගණක දෙකක් තියෙනවා. පාසල් පරිගණක විද්‍යාගාරයක් මේ කියන්නේ. භාවිත කරමින් සිසුන් දෙදෙනෙකු එකම වෙබ් අඩවියකට ප්‍රවේශ වෙනවලු. ඕ ඉතින් පුළුවන් නේද? අන්තර්ජාලය තුළ ඕනම වෙබ් අඩවියකට ඕනම යූසර්ස්ලා ප්‍රමාණයක් සම්බන්ධ වෙන්න පුළුවන්. එම වෙබ් අඩවියට සේවා සපයන සර්වර් එකේ හැකියාව මතයි ඒක තීරණය වෙන්නේ. මම අර ඕනම යූසර්ස්ලා ප්‍රමාණයක් කියලා කිව්වේ කියන එක පොඩ්ඩක් ඔබට තේරෙන්න සකස් කරා. එම වෙබ් අඩවියට සේවා සපයන සේවා යෝජක පරිගණකයේ හැකියාව මත ප්‍රමාණය තීරණය වෙනවා. හරි නේද? රයිට්. එම පරිගණක දෙකෙහි කුමක් වෙනස්ව පැවතිය යුතුද? වෙනම කාරණයක් අහන්නේ. මෙහෙම එකම පරිගණක මධ්‍යස්ථානයක ඇති පරිගණක දෙකක් පාවිච්චි කරලා එකම වෙබ් අඩවියකට ප්‍රවේශ වෙද්දී මොනවද මේකේ වෙනස්ව තියෙන්න ඕන කියලා අහනවා. මොනවද වෙනස්ව තිබිය යුතුද කියලා අහනවා. නේද? අපි වෙනම ලෝකයකට අරන් යන්නේ. බලමු මොකද්ද මේ අහන්නේ කියලා. වෙබ් අතරික්සුව. මේ පරිගණක දෙකේ වෙන වෙනම වෙබ් අතරික්සු දෙකක් තියෙන්න ඕනද එකම වෙබ් අඩවියට යන්න?
නෑ එහෙම ඕනේ නේද? පරිගණක මධ්‍යස්ථානික පරිගණක 40ක් තිබොත් 40ටම එකම වර්ගයේ වෙබ් අතරික්ෂුවක් වෙබ් බ්‍රවුසර් software එකක් දානවා. ඒතර වෙබ් බ්‍රවුසර් software එක උදව් වෙන්නේ මොකටද පුතේ? අන්තර්ජාලයට ප්‍රවේශ වෙන්න. අන්තර්ජාලයට ප්‍රවේශ වෙලා එකම වෙබ් බ්‍රවුසර් එකෙන් ඔය පරිගණක 40ෙම ඉන්න සෑම දරුවෙක්ම එකම වෙලාවක එකම වෙබ් බ්‍රවුසර් එකක් පාවිච්චි කළා අන්තර්ජාලයට ප්‍රවේශ වෙලා එකම වෙබ් අඩවියකට යන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. එහෙනම් වෙබ් බ්‍රවුසර් එක වෙනස් වෙන්න ඕනේ නැහැ පරිගණක දෙකේ. එතකොට මේ පිළිගත හැකි පිළිතුරක් නෙමෙයි. අන්තර්ජාල ලිපින IP address පරිගණක දෙකක් අන්තර්ජාලයට සම්බන්ධ වෙද්දී එකම IP ලිපිනයකින් සම්බන්ධ වෙන්න පුළුවන්ද? බැහැ. ඒ කියන්නේ දුවේ පුතේ වෙබ් අඩවියකට එකම වෙබ් අඩවියකට ප්‍රවේශ වෙන්නම නෙමෙයි. කොහොමටත් අන්තර්ජාලයට පරිගණක දෙකක් සම්බන්ධ වෙනවා නම් ඒ දෙකේ එකිනෙකට වෙනස් IP ලිපින දෙකක් තියෙන්න ඕන. ඒ දෙක සමාන වෙන්න බෑ. ඒක ඔබ තේරුම් ගන්න. හරි. ඔබක දන්නවා. එහෙනම් දුවේ පුතේ අපිට මෙන්න පිළිතුර හම්බ වෙනවා. අන්තර්ජාල ලිපින නැත්තම් IP ලිපින දෙක පරිගණක දෙකේ වෙනස් වෙන්න ඕන. මේක මේ අමතරව වගේ හා ප්‍රකාශයක් ප්‍රශ්නය ගොඩනගන්න වෙබ් අඩවියකට එකම වෙබ් අඩවියකට හෝ වෙබ් අඩවි කිහිපයකට කොහොම වුණත් අන්තර්ජාලයට හෝ ජාලයකට සම්බන්ධ වෙද්දී යම් උපාංගයකට උපාංග කිහිපයකට එකිනෙකට වෙනස් IP ලිපින තියෙන්න ඕන. එහෙනම් අපිට පිළිතුර හොයාගන්න පුළුවන් වුණා. අපි බලමු දුවේ පුතේ අනෙකුත් වර්ණයන් ටිකත් කොහොමද කියලා. තුන්වෙනි වර්ණය. අන්තර්ජාල සේවා සැපයුම්කරු ISP Internet Service Provider. අපිට එකම වෙබ් අඩවියකට එකම පරිගණක ජාලයකින් එකම වෙබ් අඩවියකට යන්න පුළුවන්. එම පරිගණක ජාලයට අන්තර්ජාලය සේවා සපයන්නේ එක ISP කෙනෙක් වුණත් කමක් නැහැ අපට එකම වෙබ් අඩවියකට එම ජාලයේ ඉන්න දෙන්නෙකුට තුන් දෙනෙකුට ඕන ප්‍රමාණයකට යන්න පුළුවන්. ISP වෙනස් වෙන්න ඕනේ නැහැ පරිගණකෙන් පරිගණකයට. හරි නේද? ඒ නිසා මේකත් වැරදි. මෙහෙයුම් පද්ධතිය operating system ඒක වෙනස් වෙන්න ඕනේ නැහැනේ පරිගණකකින් පරිගණකයට නේද? එකම වෙබ් අඩවියකට එකම පරිගණක ජාලයක තියෙන පරිගණක දෙකක් එකම වෙබ් අඩවියකට යන්න දෙන්නගේ ඒ පරිගණක දෙකේ මෙහෙයුම් පද්ධති දෙකක් තියෙන්න ඕන නම් අපි හිතමු පරිගණක 40ක් තියෙන පරිගණක මධ්‍යස්ථානයක දරුවෝ 40ක් එකසේ අන්තර්ජාලයට ගිහිල්ලා එකම වෙබ් අඩවියකට යන්න ගියොත් ගුරුවරයෙක් කිව්වොත් මේ වෙබ් අඩවිය පොඩ්ඩක් ගිහින් බලන්න කියලා ඒ මොහොතේ එතකොට මෙහෙයුම් පද්ධති 40ක් ඕනද? නෑ නේද? හරි. එහෙනම් ඔබට තේරෙනවා මෙය වැරදි වර්ණයක් කියලා. සෙවුම් යන්ත්‍රය search engine මේ ගැනත් කියන්න තියෙන්නේ මෙහෙයුම් පද්ධතිය ගැන කියවුණු කතාවමයි. සෙවුම් යන්ත්‍රය කියන්නේ අන්තර්ජාලය තුල තියෙන සේවාවක්. එම මෘදුකාංගය අපේ පරිගණක ඉන්ස්ටෝල් කරලා නැහැ. හරි නේද? එහෙනම් මේ පරිගණක දෙක සම්බන්ධයෙන් එයාට අදාළතාවයක් නැහැ කොහොමඩවත්ම. අනික search engine කිහිපයක් අවශ්‍ය නැහැ එකම වෙබ් අඩවියට යන්න. හරි. එහෙනම් මේ ප්‍රකාශයත් වැරදි කියලා අපිට දැන් ඔප්පු වෙනවා. ඒ අනුව පස්වෙනි ප්‍රශ්නේ නිවැරදි පිළිතුර වෙන්නේ පුතේ අන්තර්ජාල ලිපින IP ලිපින කියන එක. අපි යමු 6 වෙනි ප්‍රශ්නය සාකච්ඡා කරන්න. ලෝක විසිරි නියමන. එහෙම නැත්නම් WWW World Wide Web කියන මෙන්න මේ සංකල්පය ඔළුවට ගන්න. මේ තීරිය මතක් කරගන්න. නිවැරදිව පැහැදිලි කරන්නේ පහත කුමන ප්‍රකාශයෙන්ද? විශ්ව විසිරිවීමන කියන සංකල්පය නිවැරදිව පැහැදිලි කරන්නේ මේ දීලා තියෙන ප්‍රකාශ පහෙන් කුමන ප්‍රකාශයෙන්ද කියලා අහන්නේ. බලමු. 1. WWW ආයතනයේ විසින් පවත්වාගෙන යන ලෝකයේ විශාලතම පරිගණක ජාලයයි. නිවැරදිද මේක? වැරදි. ඇයි WWW කියන්නේ පරිගණක ජාලයක් නෙමෙයි. ඒක වැරදි කතාව. පරිගණක ජාලයක් නෙමෙයි. හරි නේද? අනිත් එක WWW කියලා එහෙම ආයතනයක් මේක පාලනය කරන්නේ හෝ පවත්වාගෙන යන්නේ නැහැ. WWW කියන සේවාව නිශ්චිත ආයතනයක් පවත්වාගෙන යන්නේ නැහැ. හරිනේ? එහෙනම් මේ ප්‍රකාශය වැරදි. දෙවෙනි ප්‍රකාශය. අන්තර්ජාලය සහ එහි ඇති සේවාවන් සඳහා දෙනු ලබන පොදු නාමයයි. අන්තර්ජාලයට
දෙනු ලබන පොදු නාමයක්ලු. අන්තර්ජාලය සහ එහි ඇති සේවාවන් සඳහා දෙන පොදු නාමයක්ලු. නැහැනේ වැරදීනේ. www කියන්නේ අන්තර්ජාලය තුල තිබෙන සේවාවක්නේ. එය අන්තර්ජාලයට සමාන වෙන්නේ නැහැනේ. අන්තර්ජාලය කියන්නේ පුළුල් නිර්වචනයක්. ඒ තුල තියෙන එක සේවාවක් තමයි දුවේ පුතේ www සේවාව. ලෝක විසිරවීමන කියන සේවාව. හරි නේද? එහෙනම් මේ ප්‍රකාශයත් වැරදි. 3. අන්තර්ජාලය තුල විද්‍යුත් ලේඛන ගබඩා කර තබන ස්ථානයයි. ඔන්න ඔබ ටිකක් සමීපයිනේ. අන්තර්ජාලය තුල විද්‍යුත් ලේඛන ගබඩා කර තබන ස්ථානය. විද්‍යුත් ලේඛන අපි කලින් ප්‍රශ්නකදී හම්බුණානේ. දැන් ඔබට පිළිතුර මේක කියලා හිතෙනවා නම් ඔබ වැරදි. මේක පිළිතුර නෙවෙයි. ඇයි? බලමු. හොඳට බලන්න පුතේ. අන්තර්ජාලය තුල විද්‍යුත් ලේඛන ගබඩා කර තබන ස්ථානයක් නෙවෙයි www සේවාව. www සේවාව විද්‍යුත් ලේඛන වලින් සමන්විතයි. ඒක හරි. විද්‍යුත් ලේඛන ගබඩා කරලා තියෙන්නේ ෆයිල් සර්වර් එක. නැත්තම් මොකක් හෝ සේවා යෝජක පරිගණකයක. සේවා යෝජක පරිගණක තුලයි විද්‍යුත් ලේඛන ගබඩා කරලා තියෙන්නේ. තැන ස්ථානයයි මේ කතා කරලා තියෙන්නේ. මේ ස්ථානයයි. මේ වචන හොඳට තේරුම් ගන්න. හරි නේද? රයිට්. එහෙනම් මේ ප්‍රකාශයත් වැරදි. විද්‍යුත් ලේඛන ගබඩා කර තබන ස්ථානය නෙමෙයි www කියන්නේ ලෝක විසිරිවියමන කියන සේවාව තුළ විද්‍යුත් ලේඛන අන්තර්ගත වෙන කතාව හරි. මේ ස්ථානයක් නෙවෙයි. 4. අන්තර් සම්බන්ධිත අධිපාඨ සහිත අන්තර්ජාලය හරහා සම්බන්ධ විය හැකි විද්‍යුත් ලේඛන පද්ධතියක්. අන්න දුවේ පුතේ පිළිතුර. විද්‍යුත් ලේඛන පද්ධතියක්. හරිනේ විද්‍යුත් ලේඛන එකිනෙකින් සම්බන්ධලා දෙන පද්ධතියක්. හරි. නිශ්චිත එක තැනක් නෙමෙයි. හොඳේ. අන්තර් සම්බන්ධිත අධිපාඨ සහිත hypertext හරිනේ hypertext වලින් තියෙන්නේ hypertext transfer protocol කියන HTML documents තමයි මෙතන තියෙන්නේ. ඒ භාෂාවෙන් තමයි මේ විද්‍යුත් ලේඛන සකස් කරලා තියෙන්නේ. එහෙනම් එවැනි අධිපාඨ සහිත අන්තර්ජාලය හරහා සම්බන්ධ විය හැකි අන්තර්ජාලය හරහාම සම්බන්ධ විය හැකි විද්‍යුත් ලේඛන පද්ධතියක් තමයි පුතේ මෙන්න මේ www කියන සේවාව කියලා කියන්නේ. හරි නේද? එහෙනම් මේ පිළිතුර අපට පිළිගත හැකි පිළිතුර බවට පත් වෙනවා. මේ නිවැරදි. හොඳයි අපි බලමු පුතේ පස්වෙනි ප්‍රකාශය වැරදි කියලා අපි දැනටම දන්නවා. වැරදි වෙන්නේ කොහොමද කියලා බලමු. චන්ද්‍රිකා sannivedanaya මගින් ලොව වටා සාදා ඇති චුම්බක තරංග දැලවේ. නැහැ. එහෙම චුම්බක තරංග දැලක් නෙමෙයි මේක. තාර්කික හෝ භෞතික හෝ චුම්බක තරංග දැලක් නෙවෙයි www කියන්නේ අන්තර්ජාලයේ එක සේවාවක්. හොඳයි දුවේ පුතේ. එහෙනම් පස්වෙනි වර්ණයත් වැරදි. අපි 6 වෙනි ප්‍රශ්නෙට පිළිතුර හොයාගත්තා. ඒ තමයි 4 වෙනි වර්ණය. අපි යමු පුතේ 7 වෙනි ප්‍රශ්නය සාකච්ඡා කරන්න. විද්‍යුත් තැපැල් ලිපින සම්බන්ධයෙන් තමයි මේ ප්‍රශ්නය සකස් වෙලා තියෙන්නේ. පහත සඳහන් ඒවා අතුරෙන් නිවැරදි විද්‍යුත් තැපැල් ලිපින ආකෘතිය වන්නේ කුමක්ද කියලා අහනවා. විද්‍යුත් තැපැල් ලිපින ආකෘතිය මතකයිනේ? මතක් කරගන්න. අර ඇට් කියන ලාංඡනයෙන් එන්න ඕනනේ. මෙතන තියෙනවා ඔබට පේන්න. මේක තමයි විද්‍යුත් තැපැල් ලිපිනයක් හඳුනගන්න තියෙන ප්‍රධානම ලක්ෂණය. හරි. බලමු දැන් තවත් කරුණු තියෙනවනේ. හරියට පැවතින්න ඕන කරුණු තව තියෙනවා. බලමු. www W තුනකින් පටන් ගන්නවද විද්‍යුත් තැපැල් ලිපිනය? www වලින් පටන් ගන්නේ World Wide Web විශ්ව විසිරි වියමන කියන අන්තර්ජාල සේවාවේ කාර්යයන්. ඒ සේවාවට අයත් ඒවා. විද්‍යුත් තැපැල කියන්නේ වෙනම සේවාවක්. ඒක www සේවාව තුල තියෙන සේවාවක් හෝ කාරණයක් නෙමෙයි. ඒ නිසා W3 දැක්ක ගමන් අපිට තේරෙනවා මේක වැරදි කියලා. හරි නේද? බලමු කියවලා ගලහිටියාව crc@gmail.com. එහෙනම් නිවැරදි බව පේන දෙනවා. නමුත් මෙන්න මේ කොටස වැරදි නිසා මේ වර්ණය වැරදි. නිවැරදි විද්‍යුත් තැපැල් ලිපිනයක්
එහි ආකෘතියක් නෙමෙයි. දෙක ගලහිටියාව crc gmail@.com වැරදි නේද? top level domain name එක හරියට ඇවිල්ලා නැහැ. Gmail කියන්නේ පුතේ දැන් Gmail කෑල්ලක් මෙහෙම ඉස්සරහට එන්න බැරිද? පුළුවන්. ඔබේ username එකට අපි කියමු මෙහෙම ගලහිටියාව නැතුව මාවනැල්ල gmail@gmail.com කියලා Gmail email address එකක් හදන්න පුළුවන්. ඒ කියන්නේ Gmail වර්ගයට අයත් email address එකක් හදන්න පුළුවන්. Yahoo mail හරි මේ වචන අතරට දාන්න පුළුවන්. මේ තියෙන username එකට එකතු කරන්න පුළුවන් ඕන අකුරක්. හරිනේ? එහෙනම් මේ කොටස හරි වුණාට .com කියලා එහෙම එකක් නැහැ. ඒ සේවාව සපයන ඊමේල් සේවාව සපයන සේවා සපයන්නාගේ යූසර්නේම් කොටසත් එකතු වෙන්න ඕන. @ වලට පසු top level domain name එකත් එන්න ඕන. ඒ නම් තියෙනවා. ඒක .com කියලා එන්න ඕන. ඔන්න අඩුපාඩු. ඒ නිසා මෙය වැරදි. තුන්වෙනි වර්ණය බලමු. ගලහිටියාව crc@gmail.com අන්න එහෙනම් නිවැරදි විද්‍යුත් තැපැල් ලිපිනයක් නිවැරදි ආකාරයෙන් ආකෘතිගත වෙලා තියෙනවා. ගලහිටියාව crc කියන්නේ දුවේ පුතේ යූසර්නේම් එක. ඒක හරියට තියෙනවා. කියන කොටස තියෙනවා. සේවය සපයන සේවාව දරන සමාගමේ නැත්නම් ආයතනයේ යූසර්නේම් එක තියෙනවා. top level domain name එක තියෙනවා .com කියලා. හරි. එහෙනම් මෙය පිළිගත හැකි පිළිතුර බවට පත් වෙනවා. නිවැරදි විද්‍යුත් තැපැල් ලිපිනය. අපි බලමු දුවේ පුතේ පිළිතුර නම් හොයාගත්තා. ඉතිරි වර්ණයන් දෙක වර්ධි වෙන්නේ කොහොමද කියලා. ගලහිටියාව crc.@gmail.com එහෙම ඩොට් පාවිච්චි කරන්න නම් එතන බැහැ අගට. එහෙම භාවිතයක් අපි යන්නේ නැහැ. හරි නේද? right. මේක වැරදි. තව තියෙනවා ගලහිටියාව @crc-gmail_.com underscore එන්නේ නැහැ. මේව වැරදි. Gmail එක ඇතුළට මෙහෙම hyphen එකක් දාලා මෙහෙම හදන්නවත් බෑ අපට. අපට @ වලට පස්සේ crc කොටසක් එකතු කරන්න බෑ. හරි නේද? right. අපට user වශයෙන් එකතු කරන්න බෑ. එහෙනම් මෙයත් වැරදි. මේ දීලා තියෙන විද්‍යුත් තැපැල් ලිපින ආකෘති පහෙන් නිවැරදි එක තුන්වෙනි ආකෘතිය. එන හත්වෙනි ප්‍රශ්නෙට පිළිතුරත් අපි හොයාගත්තා. අපි යමු දුවේ පුතේ අටවෙනි ප්‍රශ්නයට. අටවෙනි ප්‍රශ්නයත් විද්‍යුත් තැපැල හා සම්බන්ධව තමයි නිර්මාණය කරලා තියෙන්නේ. බලමු. විද්‍යුත් තැපැල භාවිත කොට ලිපියවීමේදී BCC විශේෂාංගය භාවිත කළ හැකිය. ඔබට මතක ඇති අපේ 24 වෙනි පාඩමේ දෙවෙනි නිපුණතා මට්ටමේදී අපි කතා කරා දෙවෙනි පාඩම් කොටසේදී කතා කරා විද්‍යුත් තැපැල භාවිතය. අපි ගැඹුරට ගිහිල්ලා විද්‍යුත් තැපැල් ලිපිනයක් සකස් කරලා විද්‍යුත් තැපැල් යවලා ඒ තුල තියෙන ෆීචර්ස් නැත්නම් ලක්ෂණ ඒ ඔක්කොම සාකච්ඡා කරා. අපිට එතෙන්දී හම්බුණා මේ BCC කියන එක. මේ විශේෂාංගයෙන් කියවෙන්නේ මෙහි BCC ලෙස කියවෙන්නේ කොමක්ද කියලා යහන්නේ. BCC ලෙස කියවෙන්නේ මොකක්ද? ඔබට ඍජුවම මෙහි වචනේ මේ වචන ටික දැනගන්න ඕනේ. එහෙම නැත්නම් මේකට උත්තරේ හොයන්න බෑ. මොකද පුතේ BCC කියන්නේ blind carbon copy. බලමු blind carbon copy නෑ මෙතන තියෙන්නේ build computer copy වැරදි. binary computer code වැරදි. basic character copy වැරදි. binary copy code වැරදි. blind carbon copy මෙන්න පුතේ නිවැරදි පිළිතුර. මොකද්ද මේකෙන් කියන්නේ? පොඩ්ඩක් මතක් කරගමු. අපි විද්‍යුත් තැපැලක් කාට හරි යවද්දි විද්‍යුත් තැපැල් සේවාව හරහා ඊමේල් එකක් විද්‍යුත් තැපැලක් කාට හරි යවද්දි අපිට පුළුවන් එකම විද්‍යුත් තැපැල කිහිප දෙනෙකුට යවන්න. එකට ක්‍රම දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් ආකාර දෙකක්. එකක් තමයි ඒ sender recipients ලගේ කොටසේ ඔක්කොම විද්‍යුත් තැපැල් ලිපින ටික කමා දාලා ටයිප් කරන්න පුළුවන්. එතකොට
විද්‍යුත් තැපෑල් හැමෝටම යනවා. විශේෂත්වය වෙන්නේ මට එමෙනි විද්‍යුත් තැපෑලක් මට ලැබුණ නම් මට ලැබුණු විද්‍යුත් තැපෑල තුළ තවත් කාටද කොපීස් යව්වේ කියලා පේන්න තියෙනවා. ඒ ක්‍රමයට යවුවම. හරිද? තව තියෙනවා පුතේ ක්‍රමයක් CC කියලා. කාබන් කොපි. ඔබට මතක ඇති. කාබන් කොපි කියන ඔප්ෂන් එක ක්ලික් කළා ඒ තුල මට මම ඊමේල් එකක් යවනවා නම් ඒ තුල එය ලැබිය යුතු වෙනත් තවත් අය ඉන්නවා නම් මම ඒ කියන පුද්ගලට ඊමේල් එකක් යවන්න අදහස් කරනවා BCD කියන ළම අයටත් මට යවන්න ඕන මෙහි කොපි එකක්. එහෙනම් මම CC තුල ක්ලික් කරලා ඒ අයගේ විද්‍යුත් තැපැල් ලිපිට ටයිප් කරලා යවනවා. ඒ තුලිනුත් මට අර යවන්න ඕන විද්‍යුත් තැපැල අර කණ්ඩායමටම යවන්න පුළුවන් වෙන වෙනම. එතෙන්දිත් විශේෂත්වය තමයි ඒ සෑම විද්‍යුත් තැපැල් ලිපියක්ම ලද හැමෝම දන්නවා මෙහි කොපීස් අනිත් මෙන්න මේ කට්ටියට ගියා කියලා ඒ නම් පෙන්නනවා. නම් කියන්නේ විද්‍යුත් තැපැල් ලිපින ටික පෙන්නනවා. හරි නේද? හිතන්න මට ඕන විද්‍යුත් තැපැල් ලිපියක් යවන්න. හැබැයි එහි කොපීස් යවනවා මන් තව දෙන්නෙකුට. ඒ දෙන්නට මෙහෙම කොපීස් දෙකක් ගියා කියලා අනිත් අයට නැත්තම් මේක ලබන වෙනත් එක්කෙනෙකුට හෝ කිහිප දෙනෙකුට යවනවා නම් එයාලට දැනගන්න බෑ. මම අයි කියන්න මම විද්‍යුත් තැපැල් ලිපියක් යවනවා 5 දෙනෙකුට සාමාන්‍ය විදිහට රෙසිපියන්ට් එකේ මම කමා දාලා විද්‍යුත් තැපැල් ලිපිනට ටයිප් කරලා හෝ CC යටතේ ටයිප් කරලා හෝ මම යවනවා 5 දෙනාට. ඒ වෙලාවෙම මම BCC ක්ලික් කරලා ඒ තුල මම විද්‍යුත් තැපැල් ලිපින දෙකක් සටහන් කරලා මගේ විද්‍යුත් තැපෑලේ ලිපිය යවනවා. එහෙම වුණාම අර 5 දෙනා දන්නේ නැහැ මේ දෙන්නටත් මෙම පිටපත් දෙක යවලා තියෙනවා කියලා. මෙම විද්‍යුත් ලිපිය පිටපත් දෙකක් යවුවා කියලා දන්නේ නැහැ. එහෙම පෙන්වන්නේ නැහැ යාලට. අන්න එක තමයි බ්ලයින්ඩ් කරනවා කියලා කියන්නේ. සාමාන්‍ය බ්ලයින්ඩ් කියන්නේ අන්ධයි කියන එක. ඔවුන්ට එවැනි කොපීස් ගිය බව පෙන්වන්නේ නැහැ. හොඳයි. ඔබට මම තියරිය නැවත මතක් කරා. හරි. එහෙනම් 8 වෙනි ප්‍රශ්නෙට පිළිතුර අපි හොයාගත්තා. 5 වෙනි වර්ණය තමයි පිළිතුර. ඒත් එක්ක අපි යමු දුවේ පුතේ 9 වෙනි ප්‍රශ්නය සාකච්ඡා කරන්න. අන්තර්ජාලය තුල ඇති තොරතුරු වලට පිවිසීමේදී යොදා ගනී. අන්තර්ජාලය තුල ඇති තොරතුරු වලට පිවිසීමේදී යොදා ගනී කියලා කියනවා. අන්තර්ජාලය තුල තොරතුරු තියෙනවා මේකට පිවිසීමේදී යොදා ගන්නවලු. මේන් කියවෙන්නේ මොකක්ද කියලා අහනවා. අන්තර්ජාලය තුල තියෙන තොරතුරු වලට පිවිසීමේදී යොදාගන්නේ කුමක්ද කියලා අහනවා. බලමු. Universal Resource Location. Location කියන වචනය වැරදි. හරිද? Universal Resource Locator. මේකත් වැරදි. අපි universal කියලා ගන්නෑ මේ වචන දෙක වැරදි. හරිද? Uniform Resource Locator. අන්න පුතේ නිවැරදි පිළිතුර. Uniform Resource Locator. Unique Resource Location මෙහෙම වැරදි. මෙහෙම එකක් නැහැ. Universal Record මේව වැරදි. නේද? Location මේ ඔක්කොම වැරදි. මෙහෙම යෙදීමක් නැහැ. එහෙනම් අන්තර්ජාලය තුල යම් තැනක තොරතුරු තියෙනවා නම් එම තැනට අදාළව තියෙන තොරතුරු වලට ප්‍රවේශ වෙන්න අපි පාවිච්චි කරන යොදාගන්නේ Uniform Resource Locator එක. නැත්තම් URL කියන එක. හරි නේද? URL එකක් තමයි පාවිච්චි කරන්නේ. හරි. හොඳයි. එහෙනම් අපි දුවේ පුතේ 9 වෙනි ප්‍රශ්නයට පිළිතුරත් හොයාගත්තා. අපි යමු 10 වෙනි ප්‍රශ්නය සාකච්ඡා කරන්න. sc4tech@slt.net.lk යන විද්‍යුත් ලිපිනය පරිශීලක නාමය වන්නේ. විද්‍යුත් ලිපින සම්බන්ධයෙන් වන ප්‍රශ්නයක් මේ අහලා තියෙන්නේ. අපේ 24 වෙනි පාඩමේ දෙවෙනි කොටසට අදාළව බලමු. මෙන්න මේ දීලා තියෙන විද්‍යුත් ලිපිනයක් පුතේ. ඔබ විද්‍යුත් ලිපින ගැන දන්නවා. මේ විද්‍යුත් ලිපිනයට අදාළව පරිශීලක නාමය.
එහෙම නැත්නම් ඉංග්‍රීසි වලින් අපි කියනවා මේකට user name part එක. තවත් විදිහකින් කිව්වොත් පරිශීලකයා විසින් යොදනු ලැබූ නැත්තං එයා තීරණය කරලා දාපු නාම කොටස තමයි මේ අහන්නේ මොකක්ද කියලා. පරිශීලකයා විසින් යොදනු ලැබූ නාම කොටස මෙයට. බලමු මේ කෙලවර ඉඳලා .lk. .lk කියන්නේ top level domain name එක. ඉහළ මට්ටමේ වසම් නාමය. ඒක පරිශීලකයා යොදන කොටසක් නෙවෙයි. එහෙනම් මේ පිළිතුර වැරදි දෙවැනි එක. ඊළඟට බලන්න sltnet.lk. sltnet කියන්නේ දුවේ පුතේ මේ විද්‍යුත් තැපැල් සේවාව සපයන සේවායෝජකයාගේ පරිශීලක නාමය. ඒක මේ පරිශීලකයට විද්‍යුත් තැපැල් ලිපිනය හදන කෙනාට තීරණය කරන්න බෑ. ඒ නිසා sltnet.lk කියන එක පරිශීලක නාමය වෙන්න එනවා. ඒ අනුව පළවෙනි වර්ණයත් වැරදි. ඊළඟට තියෙනවා කියන එක. කියන යෙදීම විද්‍යුත් තැපැල් ලිපිනය වල අනිවාර්ය යෙදීමක්. එය පරිශීලක නාමය වෙන්නේ කොහොමටවත්. ඒ නිසා මෙන්න මෙතන එක තියෙන නිසා මේකත් වැරදි. හරි නේද? right. sltnet කියන එක මේ සේවාව සපයන්නාගේ පරිශීලක නාමය නිසා මේ හතරවෙනි පිළිතුරත් වැරදි කියලා අපිට දැන් තේරෙනවා. එහෙනම් ඉතුරු වෙන්නේ මෙන්න මේ කොටස දුවේ පුතේ. SC4 කියන එක TECH කියන මෙන්න මේ කොටස මෙන්න මේ කියන ලාංඡනයට කලින් තියෙන කොටස තමයි පරිශීලක නාමය බවට පත් වෙන්නේ. user name එක බවට පත් වෙන්නේ. හරි නේද? right. මේ වලට ඉදිරියෙන් තියෙන කොටස. මෙන්න මේ කොටස. ඒ අනුව නිවැරදි පිළිතුර වන්නේ තුන්වෙනි වර්ණය. හරි නේද දුවේ පුතේ? එහෙනම් බලන්න 10 වෙනි ප්‍රශ්නෙත් අපි පිළිතුර හොයාගත්තා. අපි මේ වෙන විට බහුවර්ණ ප්‍රශ්න 10ක් සාකච්ඡා කරලා අවසන්. අපි යමු පුතේ 11 වෙනි බහුවර්ණ ප්‍රශ්නය සාකච්ඡා කරලා බලන්න. ටිකක් දිග ප්‍රශ්නයක් තියෙනවා පුතේ. විකිපීඩියා ගැන ඔබ අහලා තියෙනවා. අන්තර්ජාලය තුල තියෙන අපට දැනුම ලබා ගන්න පුළුවන් තොරතුරු ගවේෂණය සඳහා තියෙන බොහොම ට්‍රස්ටඩ් විශ්වාසදායි වෙබ් අඩවියක්. ඇත්තටම මේක ලොකු තොරතුරු ගොන්නක්. අපි පිළිතුර හොයාගෙන පැහැදිලි කරමු. තොරතුරු සොයන්නන් අතර විකිපීඩියා යනු ජනප්‍රිය වෙබ් අඩවියකි. ඒක ඇත්ත. තා ජනප්‍රිය ලෝකයේ මං හිතන්නේ මිලියන ගණනක් යූසර්ස්ලා හැම විට මේක පරිශීලනය කරන දුවේ පුතේ. පහත දී ඇති සේවා අතරින් විකිපීඩියා අයත් වන්නේ කුමන සේවාවටද? බලමු. right. සෙවුම් යන්ත්‍රය. විකිපීඩියා කියන්නේ සර්ච් එන්ජින් එකක් නෙවෙයි. අපි දන්න Google සර්ච් එන්ජින් තියෙනවා. Yahoo සර්ච් තියෙනවා. Blinks තියෙනවා. හරිද? මේ වගේ සර්ච් එන්ජින් තියෙනවා. තොරතුරු හොයන්න පාවිච්චි කරන සර්ච් එන්ජින් එකක් නෙවෙයි. මේක වෙබ් අඩවියක් තොරතුරු ඇතුළත් කරලා තියෙනවා. එහෙනම් මේ පළවෙනි එක වැරදි. පළවෙනි වර්ණය වැරදි. 2. අන්තර්ජාල විශ්වකෝෂය. අන්න හරියටම හරි. අන්තර්ජාල විශ්වකෝෂයක්. එන්සයික්ලෝපීඩියා එකක්. ඔව්. අන්තර්ජාලය තුල විකිපීඩියා එක හඳුනලා තියෙන්නේ එන්සයික්ලෝපීඩියා එකක් විශ්වකෝෂයක් විදිහට. ඒ කියන්නේ විශ්වයේ තියෙන සෑම ක්ෂේත්‍රයක් ගැනම ඊට අදාළ වන තොරතුරු සහතික කිරීමකින් පසු මෙහි පළ කරලා තියෙනවා. අන්න ඒ නිසා පුතේ අන්තර්ජාල විශ්වකෝෂයක් වර්ගයට අයිති වෙනවා විකිපීඩියා එක. අපි දන්නවා විශ්වකෝෂ printed ලොකු පොත් දැනුම එකතු වෙච්ච මං කලින් කිව්වා වගේ විශ්වයේ පුරාම ඊට අමතරව අන්තර්ජාලයේ තිබෙනවා soft copy එකක්.
ඒ කියන්නේ වෙබ් අඩවියක් විදිහට තොරතුරු ඇතුළත් කරලා. ඒක තමයි විකිපීඩියා වෙබ් අඩවිය. විකිපීඩියා වෙබ් අඩවිය එවැනි අන්තර්ජාල විශ්වකෝෂ වෙබ් අඩවි වලින් එකක්. එහෙනම් මෙතන පිළිතුර වෙන්නේ පුතේ මෙන්න මේ පිළිතුර. අන්තර්ජාල විශ්වකෝෂය. හරිනේ දුවේ පුතේ? ඔබට එහෙනම් තේරුණා? ඔබට මම ආයි කෙටි හැඳින්වීමක් කරනවා. එන්සයික්ලෝපීඩියා නැත්නම් විශ්වකෝෂ කියන්නේ දැනුම එකතු කරලා විශ්වීය දැනුම එකතු කරලා මුල්ම කාලේ පොත් වශයෙන් ආවේ. පස්සේ අන්තර්ජාලය තුලත් එවැනි වෙබ් අඩවි බිහි වුණා. ඒ අතර ප්‍රමුඛ වෙබ් අඩවියක් තමයි විකිපීඩියා කියන්නේ. අන්තර්ජාල විශ්වකෝෂයක්. අපි කියනවා ඔන්ලයින් තියෙන විශ්වකෝෂයක් කියලා. මාර්ගතාකාරී විශ්වකෝෂයක් කියලා කියනවා. හරි හොඳයි. අපි බලමු අනිත් කරුණු තුන කොහොමද මේ ප්‍රශ්නයට අදාළව වැරදි වර්ණයන් බවට පත් වෙන්නේ කියලා. වෙබ් අතරික්සුව වෙබ් බ්‍රවුසර්. වෙබ් අතරික්සුව වෙබ් බ්‍රවුසර් ඒක පාවිච්චි කරන්න පුතේ මොකටද? අන්තර්ජාලයට ප්‍රවේශ. ඒතර විකිපීඩියා කියන්නේ වෙබ් අඩවියක්. එන අන්තර්ජාලයට ප්‍රවේශ වෙන්න වෙබ් අඩවියක් පාවිච්චි කරන්න බෑනේ. වෙබ් අතරික්සුවක් කියන්නේ අන්තර්ජාලයට ප්‍රවේශ වෙන්න අපේ පරිගණකේ ස්ථාපනය කරලා ඉන්ස්ටෝල් කරලා තියෙන ඕන software එකක්. විකිපීඩියා කියන්නේ වෙබ් අඩවියක්. ඒ නිසා මේ දෙක වැරදි. ගැලපෙන්නේ නැහැ. මයික්‍රෝ බ්ලොගින්. මයික්‍රෝ බ්ලොගින් කියන්නේ මොකක්ද? ඔබ දන්නවා බ්ලොගින්. බ්ලොග් සයිට්. මම ඔබට කියලා දුන්නා. බ්ලොගින් සයිට්ස් තියෙනවා කියලා. WordPress තියෙනවා කිව්වා. Blogspot තියෙනවා කිව්වා. උදාහරණ දෙකක් මම ඔබට ඉගෙනුවා. අන්න ඒ වගේ බ්ලොගින් ෆ්‍රී වෙබ්සයිට්ස් කරන්න දීපු අවස්ථාවක්. එතකොට මයික්‍රෝ බ්ලොගින් කියන්නේ මොකක්ද? ඔබට සරලව කිව්වොත් මයික්‍රෝ බ්ලොගින් කියන්නේ සාමාන්‍ය සාම්ප්‍රදායික ට්‍රැඩිෂනල් බ්ලොග්ස් වලට වඩා ප්‍රමාණයෙන් කුඩා එතකොට කන්ටෙන්ට් එකෙන් අඩංගු දේවල් ප්‍රමාණය අඩු පුංචි බ්ලොග්ස් වලට. ඒවා මයික්‍රෝ බ්ලොගින් වශයෙන් සලකනවා. ඒ තවත් පැහැදිලි කිරීම ගොඩක් දෙනවා. ඔබ දල වශයෙන් තේරුම් ගන්න සාම්ප්‍රදායික බ්ලොගින්ස් වලට වඩා කුඩා බ්ලොග්ස් වර්ගයක්. හරි නේද? රයිට්. එතකොට ඒ විකිපීඩියා වෙන්නේ නැහැ කන්ටෙන්ට් එක නැත්තම් අඩංගු දේ හරි අඩුයි කියලා මම හිතන්නේ කිව්වා. එහෙනම් විකිපීඩියා කියන්නේ පුතේ විශාල තොරතුරු එකතුවක්. ඒක බ්ලොග් එකක් නෙවෙයි. ඒක අනිත් පැත්තෙන් වෙබ් අඩවියක්. ඒ කරුණෙන් බැලුවත් මේව හතරවෙනි වර්ණය වැරදි මේ ප්‍රශ්නයට අනුව. 5. සමාජ ජාල වෙබ් අඩවියක්ලු. සෝෂල් නෙට්වර්ක් එකක්. නෑ. විකිපීඩියා කියන්නේ සමාජ ජාල වෙබ් අඩවියක් නෙමෙයි. ඒ තොරතුරු ගබඩා කර තිබෙන එකතු කර තිබෙන වෙබ් අඩවියක්. ඒ නිසා මෙම වර්ණයත් වැරදි. අපිට දැනටමත් නිවැරදි පිළිතුර හමු වෙලා තියෙන්නේ අන්තර්ජාල විශ්වකෝෂයක් නැත්නම් ඉන්ටර්නෙට් එන්සයික්ලෝපීඩියා එකක් මේක. හොඳයි. දුවේ පුතේ අපි 11 වෙනි ප්‍රශ්නයට අදාළ පිළිතුරත් හොයාගත්තා. අපි යමු දැන් 12 වෙනි ප්‍රශ්නය සාකච්ඡා කරන්න. http://www.donets.lk යන්න උදාහරණයක් වන්නේ පහත කුමකටද? දැන් මෙන්න මේ වගේ යෙදීමක් ගත්තම මේක කුමකටද පුතේ උදාහරණයක් වන්නේ කියලා යහන්නේ. අපිට හුරුම කොටස මෙන්න මේ කොටස. මම නැවත ගන්න ඊපයක් අඳිනවා මෙතෙන්ට. හරි මෙන්න මේ කොටස නේද? බලමු. අන්තර්ජාල සේවා සපයන්නෙක් සඳහා ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් සඳහා මේක ඇත්තට අන්තර්ජාල සේවා සපයන්නෙක් සඳහා උදාහරණයක් නෙමෙයි. අන්තර්ජාල සේවා සපයන්නන්ගේ ලයිස්තු අපිට බලා ගන්න පුළුවන් අන්තර්ජාලයට ගිහිල්ලා මෙතන අපි ඉගෙනගෙන තියෙන පුතේ මේ W3කින් පටන් ගන්නෙ අන්තර්ජාල සේවා සපයන්නෝ නෙවෙයි. ඒ නිසා මේ වර්ණය වැරදි. රහස්‍ය තොරතුරු ගබඩාවක් සඳහා නෑ අපි හැම දෙයක් ඉගෙනගෙන නැහැ විශේෂ කළා නේ. රහස්‍ය තොරතුරු ගබඩාවක් ගැන අපේ විෂය නිර්දේශය තුල අපි ඉගෙන ගත්තේ නැහැ එක පැත්තක්. අනෙක් වශයෙන් විශේෂයෙන් රහස්‍ය තොරතුරු ගබඩාවක් මේ ආකාරයෙන් පවතින්නේ නැහැ. අපි www වලින් පටන් අරගෙන ඩොමේන් නේම් එකක් වසන් නාමයක් සහ টপ ලෙවල් ඩොමේන් නේම් එකක් එන දේ ගැන අපි ඉගෙන ගත්තා. රහස්‍ය තොරතුරු ගබඩාවක් සඳහා නෙවෙයි මේ වර්ණයත් වැරදි. URL ලිපිනයක් සඳහා අන්න පුතේ පිළිතුර. මොකක්ද URL කියන්නේ? Uniform Resource Locator. ඒ කියන්නේ දුවේ පුතේ විශ්වීය සම්පත් නිශ්චායකය. www කියන සේවාව තුළ
වෙබ් අඩවි වෙබ් පිටු පිහිටන ස්ථානය දැක්වෙන ලිපිනය දැක්වෙන තැන එක හඳුනන විදිහ තමයි URL කියන්නේ. මේ බලන්න ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ලිපිනයයි මේ තියෙන්නේ. නිල සත්‍ය ලිපිනය. එතකොට www සේවාව තුළ donets.lk කියන මේ වෙබ් අඩවිය පවතිනවා කියලා කියන්නේ. hypertext transfer protocol තමයි ඒ නියමාවලි තමයි මේ තාක්ෂණය මෙහෙවන්නේ. මෙහෙවන තාක්ෂණය වන්නේත්. හරි නේද? හොඳයි. එහෙනම් පිළිතුර වෙන්නේ පුතේ තුන්වෙනි එක URL ලිපිනයක් සඳහා තමයි මේක උදාහරණය වෙන්නේ. තවත් විදිහකින් කියන්න පුළුවන් මේකට වෙබ් ලිපිනයක්. වෙබ් අඩවියක ලිපිනයක් කියලා. පැහැදිලි නේද පුතේ? හරි. අපි කෝකටත් ඉතුරු පිළිතුරු දෙකත් විමසලා බලමු. ආයතනික ඊමේල් ලිපිනයක් සඳහා. නෑක වෙන්න බෑ. දරුවෝ දන්නවා එයයි කියලා. ඊමේල් ලිපිනයක මෙන්න මේ @ කියන ලාංඡනේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඒ ලාංඡනේ නෑ. IP ලිපින සොයා දෙන සේවාවක් සඳහා. IP ලිපින සොයා දෙන සේවාවන් තිබෙනවා. මෙය එවැනි සේවාවක් නෙවෙයි. ඒ නිසා මේ පිළිතුරත් වැරදි. හොඳයි දුවේ පුතේ. අපි 12 වෙනි බහුවර්ණ ප්‍රශ්නෙත් සාකච්ඡා කරා. අපි යමු 13 වෙනි බහුවර්ණ ප්‍රශ්නය සාකච්ඡා කරන්න. 13. තම නිවසේ ඇති පරිගණකයෙන් අන්තර්ජාලයේ ඇති තොරතුරු ගවේෂණය කරන්නෙකුට අත්‍යවශ්‍යම තිබිය යුතු මෘදුකාංගය පහත දී ඇති ඒවායින් කුමක්ද? තම නිවසේ තියෙන පරිගණකයක්. අන්තර්ජාලයට ගිහිල්ලා තොරතුරු ගවේෂණය කරන්නෙකුට කිව්වම එම පුද්ගලයාටයි මේ මෘදුකාංගය තියෙන්න ඕන. එම පුද්ගලයාට කියන්නේ එම පුද්ගලයාගේ පරිගණකයේ මේ මෘදුකාංගය තියෙන්න ඕන. ඒකයි මේ කියන්නේ. අත්‍යවශ්‍යම තිබිය යුතු මෘදුකාංගය පහත දී ඇති ඒවායින් කුමක්ද? අංක 1 www නැත්තම් විශ්ව විසිරිවියමන. නෑ මේක පුතේ පරිගණක තුල ස්ථාපනය කරන මෘදුකාංගයක් නෙවෙයිනේ. අපි ඒක දන්නවා. මේක අන්තර්ජාල සේවාවක්. ඒ නිසා මෙය වැරදි වර්ණයක්. වෙබ් අතරික්ෂුව මොකටද තියෙන්නේ පුතේ? අන්තර්ජාලයට ප්‍රවේශය ලබා දෙන්න. අපේ පරිගණකයෙන් අපි අන්තර්ජාලයට ගමන් කරනකොට ඒ සඳහා ප්‍රවේශය ලබා දෙන්නේ වෙබ් අතරික්ෂු මෘදුකාංගයක්. මේකට ඉංග්‍රීසියෙන් කියනවා වෙබ් බ්‍රවුසර් කියලා. මේක කොහෙද ස්ථාපනය කරන්නේ? ඔව් අපි අන්තර්ජාලයට යන්න බලාපොරොත්තු වෙනවා නම් අපේ පරිගණකය ස්ථාපනය කරන්න ඕන. එහෙනම් මේ ප්‍රශ්නය අහනවා අන්තර්ජාලයට ප්‍රවේශ වෙන්නෙකුට අත්‍යවශ්‍යයෙන්ම ඔහුගේ පරිගණකයේ තිබිය යුතු මෘදුකාංගයක් ගැන. එහෙනම් හරි. ඔහුගේ පරිගණකයේ තිබිය යුතු මෘදුකාංගය වෙන්නේ වෙබ් අතරික්ෂුව. අත්‍යවශ්‍යම තිබිය යුතුයි. වෙබ් අතරික්ෂුවක් නැතුව අන්තර්ජාලයට ප්‍රවේශ වෙන්න හිතන්නවත් බෑ. අප පරිගණකයක් අන්තර්ජාලයට ප්‍රවේශ වීමේ දොරටුව ඒ සඳහා පහසුකම් සපයන මෘදුකාංගය තමයි වෙබ් අතරික්ෂුව. අපිට පිළිතුර හමු වුණා. අපි කොකටත් අනිත් පිළිතුරු තුනත් අපි විමසලා බලමු. ප්‍රතිවෛරස් මෘදුකාංගයක්. අන්තර්ජාලයට යද්දී ප්‍රතිවෛරස් මෘදුකාංගයක් තිබෙන එක හොඳයි. විශේෂයෙන්ම යාවත්කාලීන කරන ලද ප්‍රතිවෛරස් මෘදුකාංගයක් තිබීම ඉතා හොඳයි. එමගින් අන්තර්ජාලය තුළදී අපේ පරිගණකයට අපේ පරිගණකයේ දත්තවලට සිදුව හැකි හානි ඉතා අවම කරනවා. බොහෝ සෙයින් වළක්වනවා. නමුත් අත්‍යවශ්‍යම තිබිය යුතු නැහැ. මෙන්න මේකයි වැදගත් වචනය. අත්‍යවශ්‍යම තිබිය යුතු නැහැ අන්තර්ජාලයට යන්න. හොඳයි. ඒ නිසා මෙයත් වැරදි. සෙවුම් යන්ත්‍රයක්. තොරතුරු ගවේෂණය කරන්නෙකුට සෙවුම් යන්ත්‍රයක් ඕන. හැබැයි ඒක අපේ පරිගණකේ නෙමෙයි තියෙන්න ඕන. ඒක මෙම සේවාව ලබා දෙන සර්වර් කම්පියුටර් එකේ සේවා යෝජක පරිගණක තියෙන්නේ. අපි අපේ වෙබ් අතරික්ෂ මෘදුකාංගය එහෙම නැත්නම් වෙබ් බ්‍රවුසර් එක පාවිච්චි කරලා දුවේ පුතේ අන්තර්ජාලයට ප්‍රවේශ වෙලා අපි එහි තියෙන සර්ච් එන්ජින් එකකට යනවා. Yahoo, Google, Blinks වගේ සර්ච් එන්ජින් එකට යනවා. සෙවුම් යන්ත්‍රයකට. ඒ සෙවුම් යන්ත්‍රය තුළට ගිහිල්ලා තමයි අපි තොරතුරු ගවේෂණය කරන්න පටන් ගන්න. පහසු ක්‍රමයක්. ඒ නිසා මෙය අත්‍යවශ්‍යම තිබිය යුතු නැහැ. අපට සෙවුම් යන්ත්‍රයක් නොමැති වුණත් සම්පූර්ණ වෙබ් අඩවියේ නම
වෙබ් බ්‍රවුසරේ උඩින් ටයිප් කරලා අපට HTTP තාක්ෂණය හරහා www සේවාව තුළ ඒ වෙබ් අඩවි හොයාගෙන ගිහලා තොරතුරු ගන්න පුළුවන්. අපට සෙවුම් යන්ත්‍රය අවශ්‍ය වෙන්නේ ඇත්තටම සම්පූර්ණ වෙබ් අඩවි නාමය දන්නේ නැත්තම්. අපි කීවර්ඩ්ස් තාක්ෂණික වචන පාවිච්චි කරලා සර්ච් කරනවා. අන්න එහෙම කරන්න. හරි නේද? අනෙක් අති වැදගත්ම දේ සෙවුම් යන්ත්‍රයේ අපේ පරිගණකයේ ස්ථාපනය කරන මෘදුකාංගයක් නොවන නිසා මේ ප්‍රශ්නට දාලා පිළිතුරක් වන්නේ නැහැ. අවසාන වර්ණය. වෙබ් අඩවි නාමාවලියක්. වෙබ් අඩවි නාමාවලියක් තිබුණොත් හොඳයි. අත්‍යවශ්‍යම නැහැ. අත්‍යවශ්‍යම තිබිය යුතු මෘදුකාංගයක් අංගයක් නෙවෙයි. ඒ නිසා මෙයත් වැරදි. හොඳයි දුවේ පුතේ. අපි එහෙනම් 13 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරා. එහිදී යම්කිසි අයෙක් අන්තර්ජාලයට ප්‍රවේශ වීමේදී ඔහුගේ හෝ ඇයගේ පරිගණකයේ අත්‍යවශ්‍යම තිබිය යුතු මෘදුකාංගයක් වශයෙන් අපි හඳුනාගත්තා. මොකද්ද දුවේ පුතේ? වෙබ් අතරික්ෂව හෙවත් වෙබ් බ්‍රවුසර් කියන මෘදුකාංගය. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. ඊළඟ ප්‍රශ්නය. අන්තර්ජාලය හරහා සිදුවන අනවසර ප්‍රවේශය වළක්වා ගැනීම සඳහා භාවිත වන්නේ. බලමු අන්තර්ජාලය හරහා සිදුවන අනවසර ප්‍රවේශය. අපි මේකට කියන පුතේ unauthorized access කියලා. unauthorized access. අවසරයක් අධිකාරී බලයකින් තොරව ප්‍රවේශ වෙනවා. මේක වළක්ව ගන්න අන්තර්ජාලය තුලදී මොකද්ද භාවිත වෙන්නේ? බලමු. අංක 1 ගිනි පවුර. ඔව් මේක තමයි පිළිතුර පුතේ. ගිනි පවුර. අපි මේක ඉගෙන ගත්ත පුතේ ගිනි පවුර ආකාර දෙකකින් අපට හම්බ වෙනවා. එකක් කුමක් විදිහටද? ගිනි පවුර අපි පාවිච්චි කරනවා දුවේ පුතේ මෘදුකාංගයක් විදිහට. ඒ වගේම දෘඩාංගයක් විදිහට අපි ඒක ලබා ගන්නත් අපිට පුළුවන්. එහෙනම් හાર્ඩ්වෙයාර් පාර්ට් එකක් විදිහට ගන්නත් පුළුවන්, සොෆ්ට්වෙයාර් එකක් විදිහට යූස් කරන්නත් පුළුවන්. මෙතන ඇත්තටම කියලා තියෙන උපාංගය කිව්වම දෘඩාංගයක් විදිහට. ජාලයක් වශයෙන් හෝ තනි පරිගණකයක් වශයෙන් අන්තර්ජාලයට ප්‍රවේශ වෙද්දී අපේ පරිගණකයත් අන්තර්ජාල සම්බන්ධතාවයත් අතරට අපි ගිනි පවුර උපාංගයක් සවි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ පරිගණකයේ එහෙම සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. එතකොට යා අන්තර්ජාලය තුල අපේ පරිගණකයත් අන්තර්ජාලයත් අතර ආරක්ෂකයෙක් වශයෙන් ඉන්නවා. එතන ඉඳලා අනවසර සැකසහිත ප්‍රවේශයක් පිටතින් සිදු වෙනවා නම් මේ ගිනි පවුර ෆයර්වෝල් එක මගින් ඒක වළක්වනවා. ඒ වගේම හානිකර මෘදුකාංග අපේ පරිගණක තුළට පැමිණීම වළක්වනවා. අපේ තොරතුරු වෙනත් කෙනෙක් වෙනත් පාර්ශ්වයක් විසින් අරගෙන යෑම වළක්වනවා. ඒ සඳහා ගිනි පවුර උදව් වෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ පුතේ ගිනි පවුර එහෙම නැත්නම් ෆයර්වෝල් උපාංගය. වර්තමාන මෙහෙයුම් පද්ධති තුළ ෆයර්වෝල් මෘදුකාංගය නිතතින්ම තිබෙනවා. ඔවුන් එවනවා. 100% නොවුනත් හොඳ ආරක්ෂාවක් එමගින් ලැබෙන නිසා ෆයර්වෝල් මෘදුකාංගය සක්‍රිය කරන්න ඒ ෆයර්වෝල් පහසුකම සක්‍රිය කර තබන්න ඔබ මතක තියාගන්න ඕන. ඒ ඔබේ දැනුමට මම කිව්වේ. අපි අනිත් පිළිතුරු හතරක් බලමු. ප්‍රතිවෛරස් මෘදුකාංග. ඇත්තම කිව්වොත් අන්තර්ජාලය හරහා පරිගණකය වෙත හානිකර මෘදුකාංග පැමිණීම ස්ථාපනය වීම වැළැක්වීම ප්‍රතිවෛරස් මෘදුකාංග වලින් කරනවා. ප්‍රතිවෛරස් මෘදුකාංග ගොඩක් තම පහසුකම් වැඩි කරලා මේ වෙනකොට මේ ගිනි පවුර කරන රාජකාරිය කොටසක් කරනවා අනවශ්‍ය ප්‍රවේශ unauthorized access පවා බ්ලොක් කරනවා. හොඳ අප්ඩේටඩ් ලයිසන්ස් සොෆ්ට්වෙයාර් එකක් ඔබ පාවිච්චි කරනවා නම් බලපත්‍රලාභී මෘදුකාංගයක් ඔබ පාවිච්චි කරනවා නම් ප්‍රතිවෛරස් මෘදුකාංගයක් ඔබට එම පහසුකම් ලබා ගන්න පුළුවන්. ඒ අතින් බැලුවම අනවසර ප්‍රවේශ වැළැක්වීමට ප්‍රතිවෛරස් මෘදුකාංගත් බොහෝ ඒවා පුළුවන්. නමුත් එය අරමුණුම කරගත් උපාංගය ෆයර්වෝල්. සියලු ආරක්ෂාවන්. හරි නේද? right. ඒ නිසා ප්‍රතිවෛරස් මෘදුකාංගය අපි පිළිතුර වශයෙන් බාර ගන්න නැහැ. රහස්‍ය අංකයක් තිබූ පමණින්ම අනවසර ප්‍රවේශයක් වළක්ව ගන්න බැහැ. එය එපමණම සාර්ථක ක්‍රමයක් නොවේ. නිර්බාධක ජව සැපයුම
නිර්බාධක ජව සැපයුම නැත්නම් UPS උපාංගය uninterrupted power supply එක තියෙන දුවේ පුතේ මොකටද? අප පරිගණකයේ වැඩ කරමින් ඉන්න අතරතුර හදිසියෙම විදුලි සැපයුමේ ඇනහිටීමක් විසන්ධි වීමක් සිදු වුණොත් අපේ පරිගණකයේ මේ දක්වා සේව් නොකළ සුරැකි නොකළ දත්ත අපට අහිමි වෙන්න පුළුවන්. මොකද පරිගණකය කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව ශනිකව ඕෆ් වෙලා යනවා. ඇත්තටම ෂට් ඩවුන් එක ඕෆ් වෙලාම යනවා. එක් පැත්තකින් එය පරිගණකයේ දෘඩාංග කොටස් වලට හානිදායකයි. අනෙක් පැත්තෙන් unsaved data ටික විනාශ කරනවා. මේ දෙකම ආරක්ෂා කරගන්න තමයි අපි UPS app පාවිච්චි කරන්නේ. මෙයා හදිසි අවස්ථාවකදී බාහිරින් එන විදුලි සැපයීමේ විදුලිය ඇන හිටියොත් එම UPS එකේ සවි කරලා තියෙන බැටරි වල ගබඩා වෙලා තියෙන විදුලි බලය කෙටි කාලයක් සඳහා අපට ලබා දෙනවා. අපේ data save කරලා පරිගණකයේ සුරකිව shut down කරන තෙක් සීමිත කාලයකට දෙනවා. ඒ නිසා ජව සැපයීම නැත්තම් නිර්බාධක ජව සැපයීම UPS පාවිච්චි වෙන්නේ එම කාර්යයට නිසා මේ ප්‍රශ්න සම්බන්ධයෙන් නිවැරදි පිළිතුරක් වන්නේ නැහැ. තව වැදගත් වර්ණයක් තියෙනවා ආරක්ෂක බහලුමක් ෆෝල්ඩර් ලොක් එක. ආරක්ෂක බහලුමක් එහෙම නැත්නම් ෆෝල්ඩර් ලොක් එකක් දාන්න පුතේ ෆෝල්ඩර් එකක් ඇතුළේ තියෙන දත්ත බලන්න නැත්නම් ඒකට ඇක්සස් කරන්න වළක්වන්න. ඒතර ෆෝල්ඩර් එකක් ඇක්සස් කරන්න වළක්වන්න පුළුවන් වුණත් ෆෝල්ඩර් ලොක් එකකට සමස්ත පරිගණකයටම ඉන්මගින් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. හරිද? ඒ නිසා අන්තර්ජාලය හරහා සිදුවන අනවසර ප්‍රවේශය වළක්වන්න මේකෙන් බෑ. හොඳයි. එහෙනම් මෙයත් පිළිතුරක් වන්නේ නැහැ. එහෙනම් දුවේ පුතේ අපි 14 වෙනි ප්‍රශ්නෙත් සාකච්ඡා කරා සම්පූර්ණයෙන්ම 14 වෙනි බහුවර්ණ ප්‍රශ්නෙනොත් අපි හොඳ දැනුමක් ලබා ගත්තා අපේ පාඩමට අදාළව. හොඳයි දුවේ පුතේ. එහෙනම් 24 වෙනි පාඩමේ 3 වෙනි කොටසේ අපි මේ ප්‍රශ්න සාකච්ඡා කරා. අන්තර්ජාලයේ භාවිතය කියන පාඩම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කළ ඉවරලා එහි ප්‍රශ්නාවලියක් සාකච්ඡා කරමින් ඉන්නේ. එහි පළවෙනි කොටසයි මේ අපි අවසන් කළේ. එහෙනම් තවත් ප්‍රශ්න අපිට සාකච්ඡා කරන්න තිබෙනවා මේ ක්වෙස්චන් බැංක් එකේම. අපි ඊළඟ කොටසෙන් ඒ ප්‍රශ්න සාකච්ඡා කරන්න හමු වෙමු.